අපි වෙමු සීලක බොදු දරුවෝ. පෙරුවන් සරණයි. ආදරණීය දුවදරුවනි, DP එඩියුකේෂන් සත්කාරක අධ්‍යාපන නාලිකාව තුලින් අදත් දුවදරුවන් මම මුණ ගැහෙනවා දහම් පාසල් ධර්මාචාර්ය විභාගයට අදාළ විෂය කාණ්ඩයක් වන තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පාඩම් මාලාව යටතේ අපි මේ වන විට එම පාඩම් මාලාව තුල තියෙන පාඩම් වලින් පටිච්ච සමුප්පාදය කියන පාඩම සාකච්ඡා කරමින් පැවතුණා. එහි එක්තරා අදියර කීපයක් අපි අවසන් කරා. අදත් එම පාඩමේ කොටසක් සාකච්ඡා කිරීම තමයි සූදානම් වෙන්නේ. එහෙමනම් මේ පටිච්ච සමුප්පාදය කියන මාතෘකාව බුදුදහමේ තියෙන ගැඹුරු දේශනා ක්‍රමයක්. අපි තව පැත්තකින් කියනවා දරුවනේ පටිච්ච සමුප්පාදය කියන්නේ හේතුඵලවාදය. යම් කිසි දෙයක් හට ගැනීම සඳහා බලපාන හේතුවක් තියෙනවා. ඒ හේතුවේ ඵලයක් තියෙනවා. එහෙම කඩින් එකින් එක හේතුඵලවාදයේ විග්‍රහ කිරීම තමයි මේ පාඩමේ අරමුණ වෙන්නේ. අපි මුලින්ම මේ පාඩමට ප්‍රවේශයක් ගන්න කලින් දුවදරුවන්ට මතකයි බුද්ධ කාලීන විවිධ ආගම්වල හේතුඵලවාදය විග්‍රහ කරලා තියෙන ආකාර කීපයක් තිබුණා. මේක බුදුදහම පමණක් නෙමෙයි වෙනත් ආගමික ශාස්ත්‍රවරුන් පවා මෙන්න මේ කියන හේතුඵලවාදී න්‍යාය විවිධාකාරයෙන් විග්‍රහ කරලා තිබුණා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ සියලු අදහස් කොටස් 4ක් යටතේ විග්‍රහ කරලා එම කොටස් 4ම උන්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරා. අපි සාකච්ඡා කරයි කියලා දුවදරුවන්ට මතකයි සයන්කතවාදය, පරංකතවාදය, සයන්කත පරංකතවාදය, අසයන්කාරං අපරංකාරං අදිච්ච සමුප්පන්න වාදය කියලා. සයන්කතවාදය කිව්වේ හේතුඵල ධර්මවල සම්බන්ධයක් තියෙනවා. හේතුවත් ඵලයත් අතර වෙනසක් දැක්විය නොහැකි කියන වාදය. පරංකතවාදය කිව්වේ හේතුවත් ඵලයත් අතර සමානකමක් දැක්විය නොහැකි. ස්වයංකත පරංකතවාදය කිව්වේ හේතුව ඵලය අතර සම්බන්ධයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. අසයංකාරං අපරංකාරං අදිච්ච සමුප්පන්න වාදය කියලා කිව්වේ හේතුවත් ඵලයත් අතර කිසිම සම්බන්ධයක් නැහැ, සියල්ල ඉබේම සිදුවන කියලා. හේතු ප්‍රත්‍යයෙන් තොරව සියල්ල හටගන්නවා. මෙන්න මේ කියන කොටස් 4කට බෙදලා උන්වහන්සේ මේ සියලු කොටස් ප්‍රතික්ෂේප කරයි කියලා අපි සාකච්ඡා කරා. බොහෝ දුරට දුවදරුවන්ට විභාගෙට ප්‍රශ්නයක් සකස් වෙන්න පුළුවන්. බුද්ධ කාලීන ಭಾರತයේ විවිධ ශාස්ත්‍රවරුන් හේතුඵලවාදය විග්‍රහ කළ ආකාරය බුදුන් වහන්සේගේ අධීක්ෂණයට නැත්නම් විමර්ශනයට ලක් වුණේ කෙසේද? උන්වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කරේ කොටස් 4ක් යටතේ බෙදලා වර්ග කරගෙන එම වර්ග මොනවාද දක්වා පැහැදිලි කරන්න කියලා අපිට ප්‍රශ්නයක් සකස් වෙන්න පුළුවන්. එතනදී අපි දැන සිටිය යුතුයි දරුවනේ විවිධ ආගමික ශාස්ත්‍රවරුන් ආගමික නායකයින් මේ හේතුඵලවාදී කොටස් විග්‍රහ කර ආකාර සහ එම ආකාර බුදුන් වහන්සේ කොටස් 4ක් යටතේ වර්ග කරේ කොහොමද? සයන්කතවාදය, පරංකතවාදය, සයන්කත පරංකතවාදය, අසයන්කාරං අපරංකාර අදිච්ච සමුප්පන්න වාදය කියලා අපි කොටස් 4 සාකච්ඡා කරා. එයින් පසුව අපි සාකච්ඡා කරා දරුවනේ මෙන්න මේ පටිච්ච සමුප්පාදයේ තියෙන විශිෂ්ටත්වය.
දවසක් උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජී හාමුදුරුවන්ගෙන් අහනවා ඔබගේ ආගමික නායකයා කිනම් වාදියෙක්ද? මෙන්න මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙන අස්සජී හාමුදුරුවන් වහන්සේ කියනවා යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ. යම් හේතු ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් තියනවද ඒකට හේතුව දැනගෙන හිටියා. එහි නිරෝධය දැනගෙන හිටියා. මගේ ආගමික නායකයා අන්න එවැනි වාදියෙක්. ඒ වගේමයි කුරුරට කම්මස්ස නුවර බුදුන් වහන්සේ හා භික්ෂූන් වැඩවසන විට ආනන්ද හාමුදුරුවන් වහන්සේ බුදුන් වහන්සේට ප්‍රකාශ කර සිටිනවා බවත් ගෞරවනීය බුදුන් වහන්සේ මේ ගැඹුරු සංකීර්ණ වූ පටිච්චසමුප්පාද ධර්මය මට නම් හරි සරලව තේරුම් ගන්න පුළුවන් වුණා. මෙන්න මේ ප්‍රශ්නෙට ඇහුම්කන් දෙන බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා එහෙම කතා කරන්න එපා. එහෙම කියන්න එපා. මෙන්න මේ ධර්මය අවබෝධ කරගත්ත නැති නිසා ජනතාව නූල් බෝලයක් පැටලුණා වගේ ගැටලුකාරී තත්වයකට මුහුණ දෙනවා. මෙන්න මෙතනදී තේරුම් යනවා මෙන්න මේ කරුණ තුලින් පටිච්චසමුප්පාද ධර්මය කියන්නේ කොතරම් ගැඹුරු කොතරම් තීක්ෂණ බුද්ධියකින් අවබෝධ කරගත යුතු ධර්මයක්ද කියනවා. එහෙමනම් දරුවනි අපි දන්නවා මේ වෙන විට අපිට අවබෝධ වෙලා තියෙනවා පටිච්චසමුප්පාදය පිළිබඳ හේතුඵල වාදයේ පිළිබඳ විවිධ නායකයින් විවිධ ශාස්ත්‍රඥුන්ගේ දේශන කොටස් 4ක් යටතේ අධ්‍යයනය කරා. ඒ කොටස් 4 මොනවාද? ඒ වගේම තමයි අපි දැන් අවබෝධ කරගෙන තියෙනවා පටිච්චසමුප්පාදය ධර්මයේ තියෙන විශිෂ්ටත්වය. අපි මම දරුවන්ට මතකයි මේ පාඩමට ප්‍රවේශයක් ගන්න කලින් මම දුවදරුවන්ට ප්‍රකාශ කළා සටහන් කළා පෙන්නවා මේ පාඩම් මාලාව යටතේ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අනුමාත්‍රිකා කිහිපයක්ම තිබුණා. ඒ ටික මම සටහන් කළාම දුවදරුවන්ට පැහැදිලි කරා. ඒ මුලින්ම තිබුණේ පටිච්චසමුප්පාද කියන ඒ පාඩමට ප්‍රවේශය. ඒ යටතේ තමයි අපි අර හේතුඵලවාදී විවිධ දාර්ශනික මතවාද ටික කොටස් 4ක් යටතේ අධ්‍යයනය කරේ. එයින් පසු පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන වැදගත්කම නැත්නම් විශිෂ්ටත්වය ගැන කතා කරා. ඊළඟට අපි ප්‍රවේශයක් ගන්නවා දරුවනි පටිච්චසමුප්පාද ධර්මය හැඳින්වීම කියන අනුමාත්‍රකාවට. අපි ඒ පාඩම ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. කිසිවක් අහේතුකව සිදු නොවේ යන්න බුදුදහමේ මූලික ඉගැන්වීමයි. ඒ අනුව අහේතුවාද හෙවත් අදිච්ච සමුප්පන්න වාදය බෞද්ධ හේතුඵලවාදයෙන් ප්‍රතික්ෂේප වෙයි. කිසිවක් එකම හේතුවකින් හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදී අනෙක් පිළිගැනීමයි. ඒ අනුව ඒක හේතුවාද, නියතිවාද, දෛවවාද, කර්මවාද සියල්ලමත් ප්‍රතික්ෂේප වෙයි. කිසි විටක කිසිම ඵලයක් තනිව හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදී තවත් පිළිගැනීමකි. ඒ අනුව ඒකඵලවාදය බැහැර වෙයි. හේතු රාශියක් තිබියදී ඵල රාශියක් හටගනී. හෙවත් හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍යයක් හටගනී යන්න බෞද්ධ හේතුඵලවාදයයි. ප්‍රත්‍ය සාමග්‍රිය යන්නෙන් අදහස් වන්නේද එයමය. මෙය අනේක පච්චේතාව යනුවෙන්ද අටුවා ග්‍රන්ථවල විස්තර වෙයි. දැන් බලමු මෙතනින් අපිට දෙන අදහස් ටික කරුණු ටික මොනවද කියලා. කිසිවක් අහේතුකව සිදු නොවේ යන්න. ඒ කියන්නේ දරුවනි කිසිවක් අහේතුකව
කිසිවක් අහේතුකව සිදු නොවේ යන්න බුදුදහමේ මූලික ඉගැන්වීමයි. එහෙමනම් හේතුවක් නැතිව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ හේතුවකින් තොරව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ තුලින් අපිට අවබෝධ වෙනවා ඕනම දෙයක් සිද්ධ වීම සඳහා හේතුවක් ප්‍රත්‍යක් බලපානවා. ඒ අනුව අහේතුවාද හේවත්. එහෙනම් අහේතුවාද හේවත් අදිච්ච සමුප්පන්න වාදය බෞද්ධ හේතුඵලවාදයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ හේතුවක් නැතිව දෙයක් සිද්ධ වෙනවයි කියන අදහස එතනදී ප්‍රතික්ෂේප වෙනවා. කිසිවක් එකම හේතුවකින් හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදයේ අනෙක් පිළිගැනීමයි. කිසිවක් එකම හේතුවකින් හට නොගනී. එහෙනම් බුද්ධ ආගමේ කියනවා කිසිවක් එකම හේතුවකින් හට නොගනී. කිසිවක් එකම හේතුවකින් හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදී අනෙක් පිළිගැනීමයි. තව එකක් තිබුණා මුලින්ම කිසිවක් අහේතුකව සිදු නොවේ. කිසිවක් අහේතුකව සිදු නොවේ. ඒ වගේමයි කිසිවක් අහේතුකව සිදු වෙන්නේ නැහැ, හේතුවක් නැතිව සිදු වෙන්නේ නැහැ. ඒ වගේමයි කිසිවක් එකම හේතුවකින් හටගන්නෙත් නැහැ. ඒ අනුව ඒක හේතුවාදය, නියතිවාදය, දෛවවාදය, කර්මවාද සියල්ලක්ම ප්‍රතික්ෂේප වෙයි. එහෙනම් ඒක හේතුවාදය, නියතිවාදය, දෛවවාදය, කර්මවාදය කියන සියල්ල ප්‍රතික්ෂේප වෙනවා. කිසි විටක කිසිම ඵලයක් තනිව හට නොගනී යන්නද කිසි විටක කිසිම ඵලයක් තනිව හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදයේ තවත් පිළිගැනීමකි. කිසි විටක කිසිවක් තනිව හට නොගනී. ඒ අනුව ඒකඵලවාදය බැහැර වෙයි. එහෙනම් කිසිවක් කිසිම විට තනිව හට නොගනී. එතනදී ඒකඵලවාදය ප්‍රතික්ෂේප වෙනවා. හේතු රාශියක් තිබියදී ඵල රාශියක් හටගනී. හේතු රාශියකින් ඵල රාශියක් හටගන්නවා. ඒ කියන්නේ හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍යයක් හටගනී. හේතු රාශියකින් ඵල රාශියක් හටගනී. යන්න බෞද්ධ හේතුඵලවාදයයි. ප්‍රත්‍ය සාමග්‍රී යන්නෙන් අදහස් වන්නේද එයමය. මෙය අනේක පච්චයතාව යනුවෙන්ද අටුවා ග්‍රන්ථවල විස්තර වේ. එහෙනම් බුදුදහම මුලින්ම පිළිගන්නවා කිසිවක් අහේතුකව සිදු නොවේ. හේතුවක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. කිසිවක් එකම හේතුවකින් හටගන්නෙත් නැහැ. කිසි විටක කිසිවක් තනිව හටගන්නෙත් නැහැ. හේතු රාශියකින් ඵල රාශියක් හටගන්නවයි කියන එක තමයි බෞද්ධ ඉගැන්වීම වන්නේ.
එහෙනම් මේ ටිකෙන් කිව්වේ මොනවාද දරුවනේ? කිසිවක් අහේතුකව සිදු නොවේ යන්න බුදුදහමේ මූලික ඉගැන්වීමයි. ඒ අනුව අහේතුවාද හෙවත් අදිච්ච සමුප්පන්නවාදය බෞද්ධ හේතුඵලවාදයෙන් ප්‍රතික්ෂේප වෙනවා. කිසිවක් එකම හේතුවකින් හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදයේ අනෙක් පිළිගැනීමයි. ඒ අනුව ඒක හේතුවාදය, නියතිවාදය, දෛවවාදය, කර්මවාදය සියල්ලමත් ප්‍රතික්ෂේප වෙනවා. ඒ කියන්නේ සියල්ලම සිද්ධ වෙන්නේ එකම හේතුවකින්, ඒ කියන්නේ නියතියකින්, ඒ වගේම දෛවයකින්, ඒ වගේම කර්මයකින්, එකම කර්මයකින් කියන ඒවා ප්‍රතික්ෂේප වෙනවා. කිසි විටක කිසිම ඵලයක් තනිව හට නොගනී යන්නද බෞද්ධ හේතුඵලවාදයේ තවත් පිළිගැනීමක්. ඒ අනුව ඒකඵලවාදය, මෙන්න මෙතනින් ඒකඵලවාදය, කිසිවක් කිසි විටක කිසිවක් තනිව හට නොගනී. සමහරක් ශාස්ත්‍රූන් කියලා දිනවත් කිසිවක් තනිව හට ගනී යන්න කියන එක ප්‍රතික්ෂේප වෙනවා. ඒකඵලවාදය. හේතු රාශියක් තිබෙදී ඵල රාශියක් හටගනී. හේවත් හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍යයක් හට ගන්නවා යන්න බෞද්ධ හේතුඵලවාදයයි. ප්‍රත්‍ය සාමග්‍රීය යන්නේ අදහස් වන්නේද එයමයි. මෙය අනේක පච්චයතාව යනුවෙන්ද අටුවා ග්‍රන්ථවල විස්තර වේ. එහෙනම් මේ ටිකෙන් ගන්න තියෙන්නේ බුදුදහම කියනවා දරුවනි, කිසිවක් එකම හේතුවකින් හටගන්නේ නැහැ. කිසිවක් අහේතු හේතුවක් නැතුව සිදුවන්නේත් නැහැ. කිසි විටක කිසිවක් තනිව හටගන්නේත් නැහැ. හේතු රාශියකින් ඵල රාශියක් ඇති වෙනවා. පෙළෙහි බෞද්ධ හේතුඵලවාදය හැඳින්වීම සඳහා භාවිතා කොට ඇත්තේ පටිච්ච සමුප්පාද යන වචනයයි. එහෙනම් හේතුඵලවාදය හැඳින්වීමට පටිච්ච සමුප්පාද යන වචනය පෙළෙහි භාවිතා වෙනවා. එහෙත් හේතු හා ඵල යන වචන දෙක හැඳින්වීම සඳහා පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න යන වචන දෙක වෙන වෙනම භාවිතා කළ අවස්ථාද බුදු සමයෙහි දකින්න තියෙනවා. එහෙනම් මොකද්ද කියන්නේ හේතුඵලවාදය? පෙළ දහමේ හේතුඵලවාදය හැඳින්වීම සඳහා පටිච්ච සමුප්පාද යන වචනය භාවිතා කරනවා. එහෙත් හේතුව සහ ඵලය යන වචන දෙක හැඳින්වීම සඳහා මොනවාද භාවිතන්නේ? පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න යන වචන දෙක වෙන වෙනම භාවිතා කළ අවස්ථාද බුදු සමයෙහි දක්නට තියෙනවා. ඒ කියන්නේ පෙළ දහමෙහි හේතුඵලවාදය හැඳින්වීම සඳහා පටිච්ච සමුප්පාද කියන වචනය භාවිතා කරනවා. ඒ වගේමයි හේතුව හා ඵලය දැක්වීම සඳහා පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න කියන වචන දෙක යෙදිච්ච අවස්ථා භාවිතා කළ අවස්ථාද බුදු සමයෙහි දකින්න ලැබෙනවා. සංයුත්ත නිකාය පටිච්චසමුප්පාද සූත්‍රයේහි එවැනි යෙදුමක් දක්නට ලැබේ. එහෙනම් කොතනද එහෙම යෙදුමක් දකින්න තියෙන්නේ? සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාද සූත්‍රයේ තියෙන යෙදුමක්. මොකද්ද තියෙන්නේ? දක්නට ලැබෙනවා. ඒ යෙදුම තමයි පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ දේසිස්සාමි
කොහොමද සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාද සූත්‍රයේ එවැනි යෙදුමක් දක්වන්නට තියෙනවා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද පටිච්චසමුප්පන්න කියන ඒ කොහොමද පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නේව ධම්මේ. පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නේව ධම්මේ. එහෙනම් කොහෙද මෙහිම සඳහන් වෙන්නේ? සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාද සූත්‍රයේහි. මෙම සූත්‍රය පච්චය පච්චයුප්පන්න යනුවෙන්ද හඳුන්වා ඇත. ඒ නම් කිරීමට අනුව පච්චය යනු පටිච්චසමුප්පාද හේවත් හේතුව ලෙසත්, පච්චයුප්පන්න යනු සමුත්පන්න හේවත් ඵලය හැටියටත් තේරුම් ගත හැකිය. එහෙනම් කොහොමද කියන්නේ? මෙම සූත්‍රය පච්චය පච්චයුප්පන්න යනුවෙන්ද හඳුන්වා ඇත. එහෙනම් පච්චය කියන්නේ දරුවනි පටිච්ච සමුප්පාද. පටිච්චසමුප්පාදේවත් හේතුව පච්චයුප්පන්න. ඒ කියන්නේ සමුත්පන්න හේවත් බලන්න සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාද සූත්‍රයේහි පටිච්චසමුප්පාද සමුප්පන්න කියන වචන දෙක සඳහන් වෙනවා. ඒක පැහැදිලි වෙනවා මෙන්න මේ ප්‍රකාශයෙන් උපුටා ගැනීමෙන් පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නේව ධම්මේ. මේ සූත්‍රයේ පච්චය පච්චයුප්පන්න යනුවෙන්ද හඳුන්වා ඇත. එනම් කිරීමට හේතුව පච්චය කියන්නේ පටිච්චසමුප්පාද හේවත් හේතුව, පටිච්චසමුප්පාද හේවත් හේතුව, පච්චයුප්පන්න කියන්නේ සමුත්පන්න හේවත් ඵලය. මෙතන තියෙනවා හේතුව, මෙතන තියෙනවා ඵලය. එහෙනම් අපි දැනගත්තා පටිච්චසමුප්පාද කියන වචනය තමයි හේතුඵලවාදය. සමහර තැන්වල පටිච්චසමුප්පාදය හැඳින්වීම සඳහා පටිච්චසමුප්පාද පටිච්චසමුප්පන්න කියන වචන දෙක භාවිතා වෙනවායි කියලා සඳහන් වෙනවා. ඒ අවස්ථාවක් තමයි දරුවනේ සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාද සූත්‍රය. ඒ සූත්‍රයේ ප්‍රකාශ වෙනවා පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නේව ධම්මේ. එහෙනම් එතන කියනවා පච්චය පච්චයුප්පන්න කියලා මේ සූත්‍රය හඳුන්වනවා. පච්චය සහ පච්චයුප්පන්න. පච්චය කියන්නේ පටිච්චසමුප්පාද හේවත් හේතුව, පච්චයුප්පන්න කියන්නේ සමුත්පන්න හේවත් එහි ඵලය. එහි පටිච්චසමුප්පාදයන් විස්තර කොට ඇත්තේ මෙසේ. කතමෝව භික්ඛවේ පටිච්චසමුප්පාදෝ ජාතිපච්චයා භික්ඛවේ ජරා මරණං uppādāvā tathāgatānaṁ anupaddāvā tathāgatānaṁ ඨිතාව සාදාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චේතා තං තථාගතෝ අபிසම්බුජ්ජති. මේ තියෙන්නේ අபிසමය සංයුත්තම් පච්චය පච්චයුප්පන්න සූත්‍රය. කොහොමද කියන්නේ මේ පටිච්චසමුප්පාදය විස්තර කරලා තියෙන්නේ කොහොමද? කතමෝව භික්ඛවේ පටිච්ච සමුප්පාදෝ ජාතිපච්චයා භික්ඛවේ ජරා මරණං uppādāvā tathāgatānaṁ anupaddāvā tathāgatānaṁ ඨිතාව සාදාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චේතා තං තථාගතෝ අபிසම්බුජ්ජති. අபிසමය සංයුත්තම් පච්චය පච්චයුප්පන්න සූත්‍රය. මහණෙනි, පටිච්චසමුප්පාදය කවරේද? ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. තථාගතවරුන්ගේ ඉපදීම ඇති කල්හි හෝ නැති කල්හි හෝ
ඒ ප්‍රත්‍ය ස්වභාවය ඵලයත් ප්‍රත්‍යයෙන් පවතින බව ඵලයත් ප්‍රත්‍යයෙන් මෙහෙවන බව ඵලයත් ඵලයත් ප්‍රත්‍යයෙන් හටගන්නා බව පැවතීමය. තථාගත තෙමි එය වටහා ගනි. මොකද්ද කියන්නේ? මහණෙනි පටිච්චසමුප්පාදය කවරේද? ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. තථාගතවරුන්ගේ ඉපදීම ඇති කල්හි හෝ නැති කල්හි හෝ ඒ ප්‍රත්‍ය ස්වභාවය ඵලයත් ප්‍රත්‍යයෙන් පවතින බව ඵලයත් ප්‍රත්‍යයෙන් මෙහෙයවන බව. ඒ කියන්නේ ඵලයත් ප්‍රත්‍යයෙන් පවතින බව ඵලයත් ප්‍රත්‍යයෙන් මෙහෙයවන බව ඵලයත් ප්‍රත්‍යයෙන් හටගන්නා බව පැවතීමය. තථාගත තෙමි එය වටහා ගනි. එහෙනම් කියනවා කතමෝව භික්කවේ පටිච්චසමුප්පාදෝ ජාතිපච්චයා භික්කවේ ජරා මරණං uppādāvā තථාගතානං අනුපද්දාවා තථාගතානං තිතාව සාධාතු ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා තං තථාගතෝ අபிසම්බුජ්ජති. අபிසමය සංයුත්තම් පච්චේ කියන්නේ සංයුත්ත සූත්‍රයේ කියනවා මහණෙනි පටිච්චසමුප්පාදය කවරේද? ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වේ. ඒ කියන්නේ ඉපදීම කියන හේතුව මුල් කරගෙන ජරාව, ලෙඩවීම, මරණය කියන එක ඇති වෙනවා. වයසට යෑම මරණය. තථාගතවරුන්ගේ ඉපදීම ඇති කල්හි හෝ නැති කල්හි හෝ ඒ ප්‍රත්‍ය ස්වභාවය ඵලයත් ප්‍රත්‍යයෙන් පවතින බව ඵලයත් ප්‍රත්‍යයෙන් මෙහෙයවන බව ඵලයත් ප්‍රත්‍යයෙන් හටගන්නා බව පැවතීමය. තථාගත තෙමි එය වටහා ගනි. බලන්න පටිච්චසමුප්පාදයන්හි අර්ථය වඩාත් ව්‍යක්ත කරලීම පිණිස ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා යන ගුණපද භාවිතා කොට ඇති බව පෙනේ. එහෙනම් පටිච්චසමුප්පාදයන්හි අර්ථය වඩාත් ව්‍යක්ත කරලීම පිණිස මොනවාද භාවිතා වෙන වචන? ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා යන ගුණපද භාවිතා කොට ඇති බව පෙනේ. එම පද විග්‍රහ කොට බැලීමෙන් පටිච්චසමුප්පාදයන්හි අර්ථය තව දුරටත් වටහා ගන්න පුළුවන්. එහෙනම් පටිච්චසමුප්පාද කියන ධර්මයේහි අර්ථය වඩාත් ව්‍යක්ත කරලීම පිණිස මේක හඳුන්වනවා ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා කියන වචන වලින්, ගුණපද වචන වලින්. අපි බලමු ඒ මොනවාද කියලා. ඵල ධර්ම පැවතීමට අවශ්‍ය ධම්මට්ඨිතතා කියන්නේ ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහය. ධම්ම නියාමතා කියන්නේ ඵල ධර්ම මෙහෙයවීමට හා හැසිරවීමට
අවශ්‍ය කරුණු සමූහය. ඉදප්පච්චේතා කියන්නේ ඵල ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්ම සමූහය. එහෙනම් බලන්න දරුවනේ පටිච්චසමුප්පාදයන්ෙහි අර්ථය වඩාත් ව්‍යක්ත කරලීම සඳහා ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා යන ගුණපද භාවිතා කොට ඇති බව පෙනේ. එහෙනම් මේ පටිච්චසමුප්පාදයේ අර්ථය වඩාත් ව්‍යක්ත කරලීම සඳහා ගුණපද කීපයක් භාවිතා කරනවා. ඒ තමයි ධම්මට්ඨිතතා ධම්ම නියාමතා ඉදප්පච්චේතා කියන වචන. එම පද විග්‍රහ කොට බැලීමෙන් පටිච්චසමුප්පාදයන්හි අර්ථය තව දුරටත් අපිට විග්‍රහ කරගන්න පුළුවන්. කොහොමද? ධම්මට්ඨිතතා කියන්නේ ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහය. ධම්මට්ඨිතතා කියන්නේ ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහය. ධම්ම නියාමතා කියන්නේ ඵල ධර්ම මෙහෙයවීමට හා හැසිරවීමට අවශ්‍ය කරුණු සමූහය. ඉදප්පච්චේතා කියන්නේ ඵල ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්ම සමූහය. එහෙනම් ධම්මට්ඨිතතා කියන්නේ ඵල ධර්මයන්ගේ පැවතීමට අවශ්‍ය කරුණු සමූහය. ධම්ම නියාමතා කියන්නේ ඵල ධර්මයන්ගේ මෙහෙයවීමට හැසිරවීමට අවශ්‍ය කරුණු සමූහය. ඉදප්පච්චේතා කියන්නේ ඵල ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්ම සමූහය. ඉදප්පච්චේතා යන්න පටිච්චසමුප්පාද වෙසසීම සඳහා බෙහෙවින් ප්‍රයෝග කරන ලද්දකි. ඉදප්පච්චේතා යන්න පටිච්චසමුප්පාදය වෙසීම සඳහා බෙහෙවින් ප්‍රයෝග කරන ලද්දක් තා ප්‍රත්‍ය සමූහාර්ථ වාචී කොට ගනු ලැබේ. ඉදප්පච්චේතා මෙන්න මේ තා කියන ප්‍රත්‍ය සමූහාර්ථ වාචී කොට ගනු ලැබේ. එහෙනම් මේ ප්‍රත්‍ය සමූහාර්ථ වාචී. මේ අනුව ඵල ධර්මයන්ගේ පැවැත්මට හෙවත් නිපදවීමට මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය පටිච්ච සමුප්පාද නම් වන බව විසුද්ධි මග්ගයේ පඤ්ඤා භූමි නිද්දේශේ එන අර්ථකථනයට අනුව තේරුම් ගත හැකිය. එහෙනම් මොකද්ද කියන්නේ? තා ප්‍රත්‍ය සමූහාර්ථ වාචී මේ අනුව ඵලයන්ගේ පැවැත්මට හෙවත් නිපදවීමට මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය පටිච්චසමුප්පාද වන බව. මොකද්ද කියන්නේ දරුවනේ මෙතනින්? ඵල ධර්මයන්ගේ පැවැත්මට හෙවත් නිපදවීමට වගේම මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය
කරුණු සමූහය පටිච්චසමුපාදන වන බව විසුද්ධි මග්ගේ පඤ්ඤා භූමි නිर्देशේ එන අර්ථකථනයට අනුව තේරුම් ගත හැකිය. අපි මේ ගොඩක් දුරට සාකච්ඡා කරමින් යන්නේ පටිච්චසමුපාදයේ හැදින්වීම කියන එක. එතනදී අපි දැනගත්තා පටිච්චසමුපාද පටිච්චසම්පන්න කියන වචන දෙකක් භාවිතා වුණා. ඒ වගේම තමයි විසුද්ධි මග්ගයේ පඤ්ඤා භූමි නිर्देशේන අර්ථකථනයට අනුව ඵල ධර්මයන්ගේ පැවැත්මට හෙවත් නිපදවීමට මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය පටිච්චසමුපාදය කියලා හඳුනා ගන්නවා. එතකොට මේ ඉදප්පච්චේතා කියන්නේ පටිච්චසමුපාදය මෙහෙයවීම සඳහා අවශ්‍ය බෙහෙවින්ම ප්‍රයෝගය වන වචනයක්. එහිදී තා ප්‍රත්‍යයෙන් ගම්‍යමාන කරන්නේ සමූහාර්ථවාචී අදහස. පටිච්චසමුපාදෙහි ස්වરૂපය විෂද කිරීම සඳහා පෙළෙහි සඳහන් වන පටිච්චසමුපාදෙහි ස්වરૂපය ගිනහැර දැක්වීම සඳහා පෙළෙහි සඳහන් වන මොනවාද? තතතා, අවිතතතා, අනඤ්ඤතා, ඉදප්පච්චේතා යන ගුණපද අතිශය ප්‍රයෝජනවත්. එහෙනම් පටිච්චසමුපාදයේ හැඳින්වීම සඳහා තියෙන ගුණපද ටිකක් තමයි මේ පටිච්චසමුපාදයේ ස්වરૂපය විෂද කිරීම සඳහා පෙළෙහි සඳහන් වන තතතා, අවිතතතා, අනඤ්ඤතා, ඉදප්පච්චේතා යන ගුණපද අතිශයින් ප්‍රයෝජනවත්. සුදුසු ප්‍රත්‍ය ඇති කල්ලි ඵල ධර්ම හටගනී. සුදුසු ප්‍රත්‍ය ඇති කල්ලි ඵල ධර්ම හටගනී. වන තතතා ලක්ෂණය. සුදුසු ප්‍රත්‍ය ඇති කල්ලි ඵල ධර්ම හටගනී. එහෙනම් තතතා කියන ලක්ෂණයෙන් පැහැදිලි වන්නේ සුදුසු ප්‍රත්‍ය ඇති කල්ලි, කියන්නේ සුදුසු හේතු ඇති කල්ලි ඵලය හට ගන්නවා. දෙවෙනි කාරණේ තමයි අවිතතතා කියන්නේ අවිතතතා කියන්නේ අවශ්‍ය හේතු ඇති කල්ලි ඵලය ඇතිවීමට පමාවක් නැත. අවශ්‍ය හේතු ඇති කල්හි ඵලය ඇතිවීමට පමාවක් නැත. එම ස්වභාවය අවිතතතා නමි. ප්‍රත්‍ය ධර්මයන්ට අයෝග්‍ය ඵල ධර්ම නූපදනා ලක්ෂණය. බලන්න, ප්‍රත්‍ය ධර්මයන්ට අයෝග්‍ය ඵල ධර්ම නූපදනා ලක්ෂණය. අනඤ්ඤතා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන්ට
අයෝග්‍ය ඵල ධර්ම නූපදනා බව. ඒ වගේමයි ජරා මරණ ආදියට ප්‍රත්‍ය රාශි වන බව. ජරා මරණ ආදියට ප්‍රත්‍ය රාශි වන බව. ඒ කියන්නේ ජරා මරණ ආදියට ප්‍රත්‍ය රාශි වන බව. බලන්න මේ පැහැදිලි කිරීම තුළින් අපිට අවබෝධ කරගන්න පුළුවන් පටිච්චසමුප්පාදයේ ස්වરૂපය විෂද කිරීම සඳහා පෙළෙහි සඳහන් වන තතතා, අවිතතතා, අනඤ්‍යතා, ඉදප්පච්චේතා යන ගුණපද අතිශය ප්‍රයෝජනවත්ය. මොනවාද? තතතා කියන ගුණපදය, අවිතතතා කියන ගුණපදය, අනඤ්‍යතා කියන ගුණපදය, ඉදප්පච්චේතා කියන ගුණපදය යන ගුණපද අතිශය ප්‍රයෝජනවත්. සුදුසු ප්‍රත්‍ය ඇති කල්හි ඵල ධර්ම හටගනී. බලන්න. තතතා කියන්නේ දරුවනි සුදුසු ප්‍රත්‍ය ඇති කල්හි ඵල ධර්ම හටගන්නවා. ඒ වගේමයි අවිතතතා කියන්නේ අවශ්‍ය හේතු ඇති කල්හි ඵලය ඇතිවීමට පමාවක් නැත. අවශ්‍ය හේතු ටික තියෙනවා නම් ඵලය ඇතිවීමට ප්‍රමාදයක් නැහැ. අනඤ්‍යතා කියන්නේ ප්‍රත්‍ය ධර්මයන්ට අයෝග්‍ය ඵල ධර්ම නූපදනා බව. ඒ කියන්නේ හේතුවට ගැළපෙන්නේ නැති ඵල ධර්ම ඇති වෙන්නේ නැහැ. ඉදප්පච්චේතා කියන්නේ ජරා මරණ ආදියට ප්‍රත්‍ය රාශි වන බව. එහෙනම් මේ ටිකෙන් පැහැදිලි වෙනවා තතතා, අවිතතතා, අනඤ්‍යතා, ඉදප්පච්චේතා කියන ගුණපද ටික භාවිතා කරලා තිනවා පටිච්චසමුප්පාදයේ පිළිබඳ පැහැදිලිවම අවබෝධ කර ගැනීම සඳහා. යම් හේතුවකින් යම් බඳු ඵලයක් ලැබේද ඒ හේතුව පටිච්චසමුප්පාදයේ නම් වේ. පටිච්ච පලං උප්පජ්ජති ඒතස්මාති පටිච්චසමුප්පාදෝ. යම් හේතුවකින් යම් බඳු ඵලයක් ලැබෙනවද ඒක පටිච්චසමුප්පාදය කියලා කියනවා. ඒ සඳහන් වන පාලි පාඨය තමයි පටිච්ච පලං උප්පජ්ජති ඒතස්මාති පටිච්චසමුප්පාදෝ. යනුවෙන්ද පටිච්චසමුප්පාද සංකල්පය බුදු සමයේ තේරුම් කොට ඇත. එහෙනම් මෙතනදි කියනවා යම් හේතුවකින් යම් බඳු ඵලයක් නැත්නම් ප්‍රතිඵලයක් ලැබේද ඒ හේතුව පටිච්චසමුප්පාදයයි. බලන්න යම් හේතුවකින් යම් බඳු ඵලයක් ලැබේද ඒ හේතුව පටිච්චසමුප්පාදයයි කියලා පැහැදිලි බුදු සමයේ පැහැදිලි කරලා තියෙනවා. අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇති වේ. යනුවෙන් සඳහන් වන තැන සංස්කාර ඇතිවීමට හේතු වූයේ අවිද්‍යාව බැවින් ඒ පටිච්චසමුප්පාදයකි. ඒ කියන්නේ අවිජ්ජාපච්චය සංඛාරා.
අවිද්‍යාව මුල් කොටගෙන සංස්කාරෝ ඇති වෙනවද? සංස්කාරෝ ඇතිවීම සඳහා බලපෑවේ අවිද්‍යාවයි කියලා පැහැදිලි මෙතන. අවිද්‍යාව ඇති කල්හි මේ බලන්න. අපි මෙහෙම සටහනක් දාගමු. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වේ. සංස්කාර ඇතිවීමට හේතු වූයේ අවිද්‍යාවයි. බලන්න. සංස්කාර ඇතිවීමට අවිද්‍යාව හේතු වේ. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වේ. සංස්කාර ඇතිවීමට අවිද්‍යාව හේතු වේ. එය පටිච්චසමුප්පාදයයි. අවිද්‍යාව නිසා හටගත් සංස්කාර නැමැති ඵලය. මෙන්න මේ සංස්කාර නැමැති ඵලය ඇති වුණේ අවිද්‍යාව කියන හේතුව නිසා. දැන් බලන්න මේක අවිද්‍යාව නිසා හටගත් සංස්කාර නැමැති ඵලය. අවිද්‍යාව නිසා හටගත්තා වූ සංස්කාර නැමැති ඵලය පටිච්චසමුප්පන්න නමින් හැඳින්වේ. නැවත සංස්කාරයන් පටිච්චසමුප්පාදය වන අතර විඥානීය පටිච්චසමුප්පන්න වේ. අනබන් අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන. එහෙනම් මේක පටිච්චසමුප්පාද මේකට පටිච්චසමුප්පන්න මේක පටිච්චසමුප්පාද වෙනවා ඊළඟට දරුවනේ විඥානය. මෙහෙම හදාගන්න ලේසියි එතකොට. අවිජ්ජා පත්‍ය සංඛාරං සංඛාර පත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලආයතන. බලන්න මේක පටිච්චසමුප්පාද මේක පටිච්චසමුප්පන්න මේක පටිච්චසමුප්පාද මේක පටිච්චසමුප්පන්න මේක පටිච්චසමුප්පාද වෙනකොට මේක පටිච්චසමුප්පන්න වෙනවා. ඒ කියන්නේ හේතුව ඵලය. හේතුව පටිච්චසමුප්පාදය ඵලය පටිච්චසමුප්පන්නය. මේ පටිච්චසමුප්පන්න හේතු වෙනවා ඊළඟ එකට. එහෙනම් පටිච්චසමුප්පාදය පටිච්චසමුප්පන්නය. ඒ විදිහට එකින් එක යනවා. එහෙනම් බලන්න යම් හේතුවකින් යම් බඳු ඵලයක් ලැබේද ඒ හේතුව පටිච්චසමුප්පාද නම් වේ. හේතුව තමයි දරුවනේ පටිච්චසමුප්පාද වෙන්නේ. ඊළඟට ඒ ඵලය ඊළඟ එකට නැවත හේතුව බවට පත් වෙනවා. පටිච්ච පලං උප්පජ්ජති ඒතස්මාටි පටිච්චසමුප්පාදෝ යනුවෙන්ද පටිච්චසමුප්පාද සංකල්පය බුදු සමයේ තේරුම් කොට ඇත. අවිද්‍යාව ඇති කල්හි සංස්කාර ඇති වේ. එනම් යනුවෙන් සඳහන් වන තැන සංස්කාර ඇතිවීමට හේතු වූයේ අවිද්‍යාව බැවින් එය පටිච්චසමුප්පාදයකි. එනම් අවිද්‍යාව පටිච්චසමුප්පාදය අවිද්‍යාව නිසා හටගත් සංස්කාර නැමැති ඵලය පටිච්චසමුප්පන්න නමින් හැඳින්වේ. නැවත සංස්කාරයන් පටිච්චසමුප්පාදය වන අතර විඥානීය පටිච්චසමුප්පන්න නම් වේ. එහෙනම් මෙන්න මේ විදිහට අවිද්‍යාව හේතුව ඵලය සංස්කාර සංස්කාර හේතුව ඵලය නාම රූප නාම රූප හේතුව ඵලය සලආයතන. අන්න ඒ විදිහට අවිජ්ජා පත්‍ය සංඛාරං
සංකාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය සලආයතනං ඒ විදිහට සලආයතනපච්චය පස්සෝ පස්සෝපච්චය වේදනා වේදනාපච්චය තණ්හා හේතුව ඵලය හේතුව ඵලය හේතුව ඵලය ඒ විදිහට තමයි මේක ඉදිරියට විකාශනය වෙන්නේ. තවත් ලෙසකින් දක්වතොත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හේතුවෙන් සංස්කාරය වෙති යන ආදි වශයෙන් හේතුව හා ඵලය දක්වන න්‍යාය ඇතුළත් දේශනාව පටිච්චසමුප්පාදයයි තේරුම් කළ හැකිය. එන බලන්න මේක තවත් ආකාරයකින් විග්‍රහ කරනවා. අවිද්‍යාව නැමැති හේතුවෙන් සංස්කාරයෝ වෙති යනාදි වශයෙන් හේතුව හා ඵලය දක්වන න්‍යාය ඇතුළත් දේශනාව පටිච්චසමුප්පාදයයි තේරුම් කළ හැකිය. බලන්න අවිද්‍යාව නැමැති හේතුව මුල් කොටගෙන සංස්කාර නැමැති ඵලය ඇතිවේ. අවිද්‍යාව නැමැති හේතුව මුල් කරගෙන සංස්කාර නැමැති ඵලය ඇති වෙනවා. එහෙනම් මෙන්න මේ කියන හේතුව හා ඵලය හේතුව මොකද්ද? අවිද්‍යාව, ඵලය සංස්කාර, න්‍යාය ඇතුළත් දේශනාව පටිච්චසමුප්පාදයයි තේරුම් කළ හැකිය. මේ හේතුව නිසා මේ ඵලය උපදී. මේ ඵලය නිසා මේ හේතුව ඇතිවේ. ආදි වශයෙන් හේතුඵල පරම්පරාව දැක්වෙනුයේ පටිච්චසමුප්පාදයේහිය. මේ හේතුව නිසා මේ ඵලය උපදී. මේ ඵලය නිසා මේ හේතුව ඇතිවේ. ආදි වශයෙන් හේතුඵල පරම්පරාව දැක්වෙනුයේ පටිච්චසමුප්පාදයේහිය. මේ අනුව බෞද්ධ හේතුඵලවාදය ඇතුළත් දේශනාව දරුවනේ පටිච්චසමුප්පාදය කියලා විග්‍රහ කරන්න පුළුවන්. මේ හේතුව බලපානවා මේ ඵලයට. මේ ඵලය නැවත හේතු වෙනවා විඥාණයට. එතකොට ඵලයත් හේතුවක් බවට පත් වෙනවා ඊළඟ එකට. එක් ගලක් මත තව තවත් ගලක් බැගින් සකස් කළ යම් වස්තුවක් අපි කුළුණ හෙවත් කණුව ලෙස හඳුන්වමු. එහෙත් එහි එකක් මත එකක් වශයෙන් තැබූ ගල් සමූහයක් මිස කුළුණයයි අමුතු යමක් නැත. මේ අන්දමට අවිද්‍යා සංස්කාර ආදී වශයෙන් හේතුඵල හැටියට එකිනෙකට බැඳී නොසිඳී පවත්නා ධර්ම සමූහයට අපි පුරුෂයාය, ස්ත්‍රියය, පුද්ගලයා ආදී වශයෙන් හඳුන්වමු. එහෙත් ඉහත දැක් වූ අන්දමට සත්‍ය වශයෙන්ම එක පිට එක තැබූ ගල් සමූහයක් මිස කුළුණයයි යමක් නැතුවා මෙන්ම හේතුඵල වශයෙන් පවත්නා ධර්ම සමූහයක් මිස සත්වයෙක් පුද්ගලයෙක් කියා යමක් නැත. මේ අනුව සත්වයා පුද්ගලයා යනුද පටිච්චසමුප්පාදේමය. සත්වයා පුද්ගලයා මම අපි වශයෙන් පවතින ව්‍යවහාරයන්ගෙන් පටිච්චසමුප්පාදයේ වැසී තිබේ. එබැවින් මෙය තේරුම් ගැනීම තරමක් දුෂ්කර ගැඹුරු ධර්මයක් බවට පත්ව තිබේ. බුදුදහමේ විශේෂම ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. අනෙක් බෞද්ධ ඉගැන්වීම් සියල්ලම එහි ප්‍රභේද වශයෙන් සැලකිය හැකිය. මෙතනදී පැහැදිලි කරනවා දරුවනේ බුදුදහමේ තියෙන ප්‍රධානම ඉගැන්වීම තමයි පටිච්චසමුප්පාදය. අනෙක් සියලු දහම් කරුණු ඊට පරිවාර ලෙස
ඒට සම්බන්ධව පවතින ධර්ම කරුණු කියලා. බලන්න එක් ගලක් මත තවත් ගලක් බැගින් සකස් කළ යම් වස්තුවක් අපි කුළුණ හෙවත් කණුව වශයෙන් හඳුන්වමු. එක් ගලක් මත තවත් ගලක් බැගින් සකස් කළ යම් වස්තුවක් අපි කුළුණ හෙවත් කණුව වශයෙන් හඳුන්වමු. එහෙත් එහි එකක් මත එකක් වශයෙන් තිබූ ගල් සමූහයක් මිස කුළුණයයි අමුතු යමක් නැත. අපි මේ විදිහට බලාගන්න. මේ වෙන වෙනම ගල් ටිකක් තියලා ගල් එකින් එක තියලා අපි හදා ගන්නවා කුළුණක්. අපි නමුත් මේ ගල් එකින් එක තිබ්බ රටාව අනුව මේක අන්තිමේදී අපි කුළුණ කියලා හඳුන්වනවා. සැබෑවටම දරුවනේ මෙහි කුළුණක් කියලා දෙයක් නැහැ. ගල් එක මත එක රටාවකට තිබ්බ සැලැස්මක් හැරෙනකොට. එහෙත් එහි එකක් මත එකක් වශයෙන් තිබූ ගල් සමූහයක් මිස කුළුණයයි අමුතු යමක් නැත. මේ අන්දමට අවිද්‍යා සංස්කාර ආදි වශයෙන් හේතුඵල හැටියට එකිනෙකට බැඳී නොසිඳී පවත්නා ධර්ම සමූහයට අපි පුරුෂයාය, ස්ත්‍රියය, පුද්ගලයාය ආදි වශයෙන් හඳුන්වමු. එහෙත් ඉහත දැක් වූ අන්දමට සත්‍ය වශයෙන්ම එක පිට එක තැබූ ගල් සමූහයක් මිස කුළුණයයි යමක් නැතුවා මෙන්ම. එහෙනම් මෙතන තියෙන්නේ ගල් සමූහයක්, කුළුණයයි යමක් නැතුවා මෙන්ම හේතුඵල ධර්මයෙන් හේතුඵල වශයෙන් පවත්නා ධර්ම සමූහයක් මිස. බලන්න මේ ටික. ධර්ම සමූහයක් මිස සත්වයේත් පුද්ගලයෙක් කියා යමක් නැත. මේ අනුව සත්වයා පුද්ගලයා යනුද පටිච්චසමුප්පාදමය. සත්වයා පුද්ගලයා මම අපි වශයෙන් පවතින ව්‍යවහාරයන්ගෙන් පටිච්චසමුප්පාදයේ වැසී තිබේ. එබැවින් මෙය තේරුම් ගැනීම තරමක් දුෂ්කර ගැඹුරු ධර්මයක් බවට පත්ව තිබේ. බුදුදහමේ විශේෂම ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. අනෙක් බෞද්ධ ඉගැන්වීම් සියල්ල මෙහි ප්‍රභේද වශයෙන් සැලකිය හැකිය. එහෙනම් මෙතනදී කියනවා දරුවනේ ගල් එක මත එක තබා නිර්මාණය කරගත් ඒකකය අපි හඳුන්වනවා කුළුණ කියලා. සැබෑවටම ගල් එකින් එක වෙන වෙනම තබලා අසුරලා හදපු ඒකකය කුළුණ වුණාට සැබෑවටම එහි කුළුණ කියලා දෙයක් නැහැ. ඒ වගේම තමයි සත්වයා අපි හිතනවා මේ ස්ත්‍රිය පුරුෂයාය පුද්ගලයා වශයෙන් අපි හඳුනා ගන්නවා මේ අන්දමට එක පිට එක තැබූ ගල් මෙන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හේතුඵලවාදයෙන් නිර්මාණය වෙනවා. අපේ අනාවබෝධයෙන් හින්දා අපි එක විග්‍රහ කරගන්නවා කොහොමද සත්වයාය පුද්ගලයාය මමය අපිය කියලා. ඇත්තට මෙහි අර පදාර්ථයන් ටිකක් එකතුවක් හැරෙන්න සත්වයක් පුද්ගලයෙක් මම කියලා කෙනෙක් නැහැ. ඒ නිසායි කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරුම වැදගත්ම ධර්මය තමයි පටිච්චසමුප්පාදය. අනිකුත් ධර්ම කරුණු සියල්ලම එහි උපවිෂය කරුණු ලෙස තමයි සලකන්නේ. එහෙමනම් දරුවනේ අද අපි සාකච්ඡා කරේ පටිච්චසමුප්පාද ධර්මය හැඳින්වීම. කොහොමද පටිච්චසමුප්පාද ධර්මය බුදුදහමේ හඳුන්වලා තියෙන්නේ? අපි අවබෝධ කරගෙන හිටියා, දැනගෙන හිටියා, තේරුම් අරගෙන හිටියා. බුදුදහමේ සඳහන් වන ගැඹුරුම ධර්මය තමයි පටිච්චසමුප්පාද. ඒකට අපි කියන හේතුඵලවාදී. අපි මුලින්ම පැහැදිලි කරගත්තා, තේරුම් ගත්ත දරුවනේ හේතුඵලවාදී කියන්නේ මොකක්ද කියන්නේ. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්සෝ, පස්සෝ පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා,
තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. මේක තමයි දරුවනේ හේතුඵලවාදය කියන්නේ. යම්කිසි හේතුවක ඵලය ඒ ඵලය හේතුවක් වෙලා නැවත ඵලයක් ඇති වෙනවා. ඒ ඵලය හේතුවක් වෙලා නැවත ඵලයක් ඇති වෙනවා. මේක තමයි පටිච්චසමුප්පාද ධර්මය. දැන් දුවදරුවන්ට පැහැදිලි කියලා මම හිතනවා. අපි මේ වෙන විට දරුවනේ අවබෝධ කරගෙන තියෙනවා බුද්ධ කාලීන ಭಾರತයේ විවිධ ශාස්ත්‍රවරුන් හේතුඵලවාදයේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර විවිධ කරුණු සමස්තයක් ලෙස ගත්ත කරුණු කොටස් 4ක් යටතේ බුදුරජාණන් වහන්සේ වර්ග කරගෙන ඒ කොටස් 4 ප්‍රතික්ෂේප කරා. අපි දන්නවා සයංකතවාදය, පරංකතවාදය, සයංකත පරංකතවාදය, අසයංකාරං, අපරංකාරං, අදිච්ච සමුප්පන්නවාදය කියන ඒ කොටස් 4ම උන්වහන්සේ ප්‍රතික්ෂේප කරා. ඒ වගේම දුවදරුවන්ට මතකයි එයින් පසු අපි ඉගෙන ගත්තා පටිච්චසමුප්පාද ධර්මයේ තියෙන විශිෂ්ටත්වය. ඒ යටතේ තමයි දරුවනේ අපි අර උපතිස්ස පරිබ්‍රාජකයා අස්සජී හාමුදුරන් වහන්සේ බුදුන් කිනම් වාදියෙද්ද කියනකොට උන්වහන්සේ යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ කියන ගාථාව තුලින් පැහැදිලි කරලා දුන්නා මගේ ශාස්ත්‍රවරයා මෙන්න මෙවැනි වාදිය. ඒ වගේමයි කුරුරට කම්මස්ස නුවර දී ආනන්ද හාමුදුරන් වහන්සේ බුදුන් වහන්සේට ප්‍රකාශ කර සිටියේ විදිහට මම මේ ගැඹුරු වූ පටිච්චසමුප්පාදය හරි සරලව හරි මිහිරිව හරි ප්‍රියමනාප විදිහට මට තේරුම් ගන්න පුළුවන් උනායි කියලා කියනකොට බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දේශනා කළ දේශනාව තුලින් සහ අපි ඊට අමතරව උදාහරණ ලෙස ගෙනහැර දක්වා අවබෝධ කරගත් කරුණු තුලින් පටිච්චසමුප්පාද ධර්මය කොතරම් විශිෂ්ට දේශනාවක්ද කියන වග අපි අවබෝධ කරගත්තා. ඊට පස්සේ අපි සාකච්ඡාවට ගත්ත මාතෘකාව තමයි පටිච්චසමුප්පාද ධර්මය හැඳින්වීම. පටිච්චසමුප්පාද ධර්මය හැඳින්වීම යටතේ පෙළ පොත්වල පටිච්චසමුප්පාද ඒ වගේම පටිච්චසමුප්පන්න කියන වචන දෙකෙන්ම මේක හඳුනා ගන්නවා සමහර තැන්වල. ඒ වගේම පටිච්චසමුපාදය පෙළ දහම් වල විවිධ තැන්වල විවිධ ආකාරයෙන් විග්‍රහ කරලා තියෙනවා. ඒ සියලු විග්‍රහයන් සමස්තයක් ලෙස අපි සාකච්ඡා කරගෙන ආවා. ඒ සියලු කරුණු වලින් මම හිතනවා මේ වන විට දුවදරුවන් ප්‍රමාණාත්මක අවබෝධයක් පටිච්චසමුප්පාද ධර්මයේ හැඳින්වීම පිළිබඳව ලබාගෙන ඇති කියලා. අපිට ඉදිරියේදී තා මාතෘකා කීපයක් සාකච්ඡා කිරීමට තියෙනවා මේ පාඩමට අදාළවම. එම නිසා මේ පටිච්චසමුප්පාද ධර්මය හැඳින්වීම කියන කොටස තමයි අද අපි සාකච්ඡාවට ගත්ත ප්‍රධාන මාතෘකාව බවට පත් වුණේ. දුවදරුවන්ට නැවත මේ පාඩම සිහිපත් කරගන්න පුළුවන් නම් මොකද විභාගෙට මම මුලින් මතක් කරා දුවදරුවන්ට පියවරෙන් පියවර මේ පාඩම අධ්‍යයනය කරගත යුතුයි. බුදුදහමේ තියෙන ගැඹුරු අවබෝධ කර ගැනීමට අමාරු කරුණු සමුදායක් නිසා අපි පියවරෙන් පියවර මේ කරුණු අවබෝධ කරගන්න ඕනේ කියලා මම මුලින් මතක් කරා. අපි මෙන්න මෙතනින් තමයි පාඩම ආරම්භ කරේ. ඒ අනුව කිසිවක් එකම හේතුවකින් හට නොගනි, කිසිවක් අහේතුකව සිදු නොවේ, කිසි විටක කිසිවක් තනිව හට නොගනි, හේතු රාශියකින් ඵල රාශියක් හටගනි අපි කියලා අපි මුලින්ම පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත්තා. කොහොමද කිසිවක් අහේතුකව සිදු නොවේ, හේතුවක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ. ඒ වගේමයි කිසිවක් එකම හේතුවකින් හටගන්නෙත් නැහැ, කිසි විටක කිසිවක් තනිව හටගන්නෙත් නැහැ. හේතු රාශියකින් ඵල රාශියක් හට ගන්නවා. ඒ කියන්නේ හේතු බාහුල්‍යයෙන් ඵල බාහුල්‍යයක් හට ගන්නවා කියලා පැහැදිලි කරගත්තා. ඒ වගේම
පටිච්චසමුප්පාද පටිච්චසමුප්පන්න කියන වචන දෙකෙන්ම පෙළදහමේ මේක හඳුන්වනවා. අපි පටිච්චසමුප්පාදය කිව්වේ හේතුවට, පටිච්චසමුප්පන්නේ කිව්වේ ඵලයට. ඒ වගේම සංයුත්ත නිකායේ පටිච්චසමුප්පාද සූත්‍රයේ දක්වන ආකාරයට පටිච්චසමුප්පාදං කෝ භික්ඛවේ දේසිස්සාමි පටිච්චසමුප්පන්නේව ධම්මේ කියලා. එහෙනම් අර පටිච්චසමුප්පාද සහ පටිච්චසමුප්පන්න කියන වචන දෙකෙන්ම මේ හඳුන්වනවා. බලන්න මේක හඳුන්වන්න පුළුවන් පච්චය සහ පච්චේ උප්පන්න. පච්චය කියන්නේ දරුවනි පටිච්චසමුප්පාද හේවත් හේතුව, පච්චේ උප්පන්න කියන්නේ සමුත්පන්න හේවත් ඵලය. ඒ වගේමයි පටිච්චසමුප්පාදයන් විස්තර කොට තියෙන්නේ මෙහෙම. කොහොමද මහණෙනි පටිච්චසමුප්පාදයේ කවරේද? ජාතිපත්තියෙන් ජරා මරණ වේ තථාගතවරුන්ගේ ඉපදීම ඇති කල්ලි හෝ නැති කල්ලි හෝ ඒ ප්‍රත්‍ය ස්වභාවය ඵලයත් ප්‍රත්‍යයෙන් පවතින බව, ඵලයත් ප්‍රත්‍යයෙන් මෙහෙවන බව, ඵලයත් ප්‍රත්‍යයෙන් හටගන්නා බව පවතිනවායි කියලා කිව්වා. තථාගත යන් වහන්සේලා ඒ බව තේරුම් ගන්නවා, වටහා ගන්නවා. ඒ වගේමයි පටිච්චසමුප්පාදය හඳුන්වන්න ගුණපද කීපයක් තියෙනවා. ධම්මට්ඨිතතා, ධම්ම නියාමතා, ඉදප්පච්චේතා. ධම්මට්ඨිතතා කිව්වේ දරුවනි ඵල ධර්ම පැවතීමට අවශ්‍ය කරුණු සමූහයයි කිව්වා. ධම්ම නියාමතා කිව්වේ ඵල ධර්ම මෙහෙයවීමට හා හැසිරවීමට අවශ්‍ය කරුණු සමූහය. ඉදප්පච්චේතා කිව්වේ ඵල ධර්මයන්ගේ ප්‍රත්‍ය ධර්ම සමූහය. ඒ වගේමයි මේ තා ප්‍රත්‍යයෙන් කියවෙන්නේ සමූහාර්ථ වාචය. සමූහාර්ථ වාචී බව ඵල ධර්මයන්ගේ පැවැත්මට හෙවත් නිපදවීමට, මෙහෙයවීමට අවශ්‍ය කරුණු සමූහය පටිච්චසමුප්පාදේ කියලා හඳුන්වනවා සමහර තැනක. ඒ වගේම පටිච්චසමුප්පාදය හඳුන්වන්න තව ගුණපද කිහිපයක් තිබුණා. තතතා, අවිතතතා, අනඤ්‍යතා හා ඉදප්පච්චේතා. තතතා කිව්වේ සුදුසු ප්‍රත්‍ය ඇති කල්හි ඵල ධර්ම හට ගන්නවා. අවිතතතා කිව්වේ අවශ්‍ය හේතු ඇති කල්හි ඵලය ඇතිවීමට ප්‍රමාදයක් නැහැ. අනඤ්‍යතා කිව්වේ ප්‍රත්‍ය ධර්මයන්ට අයෝග්‍ය ඵල ධර්ම නූපදින බව. ඉදප්පච්චේතා කිව්වේ දරුවනි ජරා මරණ ආදියට ප්‍රත්‍ය රාශි වන බව. ඒ වගේමයි යම් හේතුවකින් යම් බඳු ඵලයක් ලැබේද ඒ හේතුව පටිච්චසමුපාදයයි. බාන අවිද්‍යාව ඇති කල්ලි සංස්කාර ඇති වෙනවා. මේ හේතුව නිසා මේ ඵලය ඇති වෙනවා. මේ ඵලය නැවත ඉදිරියකට හේතුවක් බවට පත් වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙනවා. සංස්කාර කියන ඵලය හේතු වෙනවා නාම රූප වලට. නාම රූප කියන ඵලය නැවත දරුවනි සලආයතන වලට හේතුව බවට පත් වෙනවා. ඒ වගේමයි අවිද්‍යාව නැමැති හේතුව මුල් කොටගෙන සංස්කාර නැමැති ඵලය ඇති වෙනවායි කියලා අපි ඊට පස්සේ සාකච්ඡා කරා. ඒ වගේමයි අර ගල් එකින් එක උඩට තිබ්බයින් පස්සේ ගල කියන හැඳින්වීම අයින් වෙලා අපි ඒක කුළුණ කියලා හඳුනා ගන්න යනවා. නමුත් කුළුණක් කියලා දෙයක් නැහැ දරුවනේ. එතන ගල් වෙන් වෙච්ච ගල් ටිකක් තියෙන්නේ. අන්න ඒ වගේම මෙන්න මේ මිනිස්සයා අපි අනාබෝධය නිසා සත්වයා, පුද්ගලයා, මමය, අපිය කියලා ගන්නවා. නමුත් එතන හේතුඵලවාදී ධර්ම ටිකක් මිසක් සත්වයෙක්, පුද්ගලයෙක්, මම, අපි කියලා කෙනෙක් නැහැ. මොන වගේ දෙයක පැහැදිලි කරේ? ගල් එකින් එක උඩට තියලා ඒක අපි කුළුණ කියලා සමස්ත හැඳින්වීමෙන් හඳුනා ගන්නවා වගේ. දැන් දුවදරුවන්ට පැහැදිලි වෙනවා පටිච්චසමුපාදය කියන්නේ මොකක්ද? පටිච්චසමුපාදය හඳුනාගත්තේ කොහොමද? පෙළ දහමෙහි පටිච්චසමුපාදය දැක්වෙන්නේ කොහොමද? සංයුත්ත නිකායේ පටිච්චසමුපාද සූත්‍රයේ පටිච්චසමුපාදය විග්‍රහ කරලා තියෙන්නේ කොහොමද කියලා. එහෙනම් දරුවනේ අදට අපි පටිච්චසමුපාදයේ හැඳින්වීම කියන අනුමාත්‍රකාව මෙතනින් සාකච්ඡා කරලා අවසන් කරනවා. ඉදිරි පාඩම් මාලාවකින් නැවත මේ පාඩමේම අදියරක් ඉදිරි අදියරක්කින් හමු වනතුරු
සියලු දුවදරුවන්ට තෙරුවන් සරණයි. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවදරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සීලක දහම් බොදු පාසල් දරුවෝ. අධ්‍යාපනය.